Honorable Ravi Karunanayake. ගරු කතානායකතුමනි, අපගේ රජයේ මංගල අයවැය ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය හා නීතිමය අංශයෙන් අලුත් අත්දැකීමක් ගෙන දුන්නා. දේශපාලනික වශයෙන් මෙම අයවැය මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ශක්තිමත් වූවා. අපගේ රජයේ අයවැය කතාවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය නැවත මෙම උත්තරීතර සභාවට ගෙන ආවා. මෙතෙක් සිදු කළේ ජනප්‍රිය යෝජනා කිහිපයක් අයවැය කතාව ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඉන්පසුව පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය කිහිප දෙනෙකු අතට ගෙන වසර පුරා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය බලපාන විවිධ තීරණ ක්‍රියාවේ යෙදවීමයි. අයවැය යෝජනා මෙතරම් අධික ලෙස සාකච්ඡා කළ කාලයක් මා දන්නේ නැහැ. කාරක සභාව අවස්ථාවේදී ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ යහපත් කරුණු සැලකිල්ලට ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරමින් එම කරුණු සඳහා සංශෝධන ගෙන ඒමට අප රාජ්‍යය කටයුතු කළා. ඒ තුළින් මෙම ගරු සභාවේ සියලුම දෙනාම මා විසින් ශක්තිමත් කළ බව මගේ හැඟීමයි. මෙම සභාවේ සියලුම ගරු මන්ත්‍රීවරුන් අයවැය හරහා පාර්ලිමේන්තුවට අප ලබා දුන්න සාධනීය අවස්ථා ප්‍රයෝජනට ගැනීම ගැන අපගේ රජයත් පෞද්ගලිකව මාත් සතුටු වෙනවා. පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා දැක්වූ අදහස් නිසා අයවැය පිළිබඳ ඉතා පුළුල් මහජන අවධානමක් යොමු වුණා. මාධ්‍යත් වෘත්තීය සමිතිත් විවිධ සංවිධානයත් අයවැය පිළිබඳ සාකච්ඡා කිරීමට වෙනට වඩා ඉඩකඩ වෙන් කරගත්තා. ඉතින් මෙම ගරු සභාව මා සමග පළමු එකඟ වෙනවා ඇති මෙම අයවැය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහය වූ බවයි. අධ්‍යාපනය ගැන නොයෙක් කතා කිව්වා. යම් අය ස්ට්‍රයික් කරන්න හැදුවා. මේ මෑතකදී ඊයේ තිබ්බ කොළඹ තිබ්බ ගොවීන්ගේ මේවා එකේ අපේ කොළඹ මහරගම නුගේගොඩ එහෙ ඉන්න අය ගොවියෝ ලෙස පෙන්නලා ස්ට්‍රයික් කරන්න හැදුවා. බැංකුව දවසකට වැඩ බාධා කරන්න හැදුවා. බැංකු දෙකක් බස් උඩ නැගලා උද්ඝෝෂණය කරා. ලෙඩ්ඩුන් බලන්නේ නැතුව හිටපු කාලයක් තිබ්බා. අපේ ඇඳුම් ගැලෙව්වා, ඇඳුම් දැම්මා. මේ ඔක්කොම කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ශාස්ත්‍රය අපේ යහපාලනයේ කොටසක් ලෙස මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. අපගේ රජයේ අයවැය ජාතික ආර්ථික වර්ධනයක් සංවර්ධනයක් අරමුණු කරගත්ත එහිදී තිරසාර ආර්ථික සංවර්ධන අපේක්ෂා හා කෙටි කාලීන ජාතික ආර්ථික අභියෝග සැලකිල්ලට ගත්තා. එහි සම්භාවිතාවයක් ඇතිවන පරිදි අංශ 96ක් ආවරණය වන ලෙස සකස් කළ යෝජනා අපගේ රජයේ මංගල අයවැයට ඇතුළත් කළා. එම යෝජනාවලින් බොහෝමයක් වෙන් කළේ කඩා බිඳා දමා තිබූ ආර්ථිකයත් ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය ආධිපත්‍යයත් හා සමාජ සාධාරණවත් වියම නැවත නිර්මාණය කිරීමටයි. ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍රගත කරගත් ඍජුවම ගමට මුදල් ගලා ඒමට සලස්වනට අයවැය යෝජන රාශියක් වෙන් කළා. එය ග්‍රාමීය සමාජයේ ආර්ථිකයත් සවි බල ගැන්වීමේ කෙටි කාලීන හා දිගු කාලීන උපයාගන්නේ රටේ ව්‍යවස්ථාය දිරිගන්වන්න මූල්‍යයන්ගෙන් සමන්විතයි. එසේම අයවැය යෝජනාවලියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කළේ විනාශ වෙමින් තිබූ රාජ්‍ය මූල්‍ය විනය කඩා බිඳා දැමූ තිබූ යහපාලන මූලධර්ම නැවත ස්ථාපිත කිරීමටයි. පසුගිය කාලයේ සැලකිල්ලට ගත් විට ඔවුන් වෙනස් මගක් යාමට එසේ නැත්නම් අලුතින් සිටීමට හා අනාගතයේ යහපත උදෙසා වර්තමානයේ අවදානම ගැනීමට බියෙන් යුක්ත වූවන් බව පැහැදිලි වෙනවා. කරු කතානායකතුමනි, පොහොර සහනාධාරය පාසල් නිල ඇඳුම් කැපූ බව වුන් කීවා. සත්‍ය නම් ඒවා ඍජුවම ප්‍රතිලාභීන්ට ලැබෙන පරිදි බෙදා හරින ක්‍රමවේදය වෙනස් කළ එක පමණයි අපි සිදු කළේ. හරියට පාරක තිබූ වංගුවක් කෙලින් කළා වගේ. ගමනාත්මය වෙනස් කළේ නැහැ. දැන් වංගුව නැහැ. එසේම රාජ්‍ය මූල්‍ය විනය හා යහපාලන මූලධර්ම සැලකිල්ලට ගත් බවක් පසුගිය කාලයේ පෙනෙන්න තිබු නැහැ. පසුගිය රජය පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන් කරන නොගෙන ව්‍යාපෘති ආරම්භ කළා. ආරම්භ කළ ව්‍යාපෘති සඳහා ගෙවීම් කර තිබුණේ නැහැ. එසේ ගෙවීම් කර නොතිබූ බැඳුම් වලට එකතුව outstanding liabilities 2017 දෙසැම්බර් අගවන විට රුපියල් බිලියන් 129ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අතරින් නීතිමය රාමුව තුළ පියවා දැමීම හැකි ප්‍රමාණය කවරේදයි අප සොයා බලනවා. මේ අවස්ථාවේ මතක් කරන්න අවශ්‍යයි අපි බිලියන් 190ක් විතර 2011, 2012, 2013, 2014 අවුරුදුවල වියදම් කළ තිබෙනවා. රාජ්‍ය මූල්‍ය විනය අභියෝගයට ලක් කර යහපාලන විනාශ කළ පසුගිය රජයේ එවැනි නිර්වුල් නොකළ බැඳීම outstanding liabilities
නිරවුල් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම එම කමිටිය නිර්දේශ ලබා ගැනීමට මෙම අයවැයෙන් යෝජනා කළා. පුදුමය නම් මේ පසුගිය රජයේ සමයේ එවැනි නීති විරෝධී කටයුතු සඳහා අත එසවූ කණ්ඩායම ඔවුන්ගේ එම කටයුතු වලින්ම අපහසුවට පත් පාර්ශ්වයන් සහනයක් සැලසීමට මෙම අයවැයෙන් උත්සාහ කරන විටද එයට විරුද්ධව අත එසවීමයි. අයවැය යෝජනා රැසක් මෙන්ම විශාල මූලධන පිරිවැයක් වෙන් කර තිබුණේ අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන්. එසේම මේ දෙයංශය සඳහා අයවැය යෝජනා මගින් ඍජුව රුපියල් බිලියන් 150ට වැඩි වෙන් කරලා තිබෙනවා. එයින් පැහැදිලිව මේ රජයේ අධ්‍යාපනය සෞඛ්‍ය අංශයට දී ඇති ප්‍රමුඛත්වයයි. ඊළඟට මෙම අයවැයෙන් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහ කෘෂි දීවර හා පාර්ශ්ව සම්පත් අංශය සඳහා අයවැය යෝජනාවලියෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කළා. Honorable Sumandrina was mentioning that there was a very trickle only that was allocated for the outstation areas of fisheries, etc. I challenge 83 billion, which is almost 200% more than last time. And we are humble as a government that any member who basically can bring any development-oriented projects, my Prime Minister and our government is very willing to look at this very favourably. It is an instruction that has been given from the President as well as the Prime Minister. So this intended budget that has been presented has been very flexible, you could see. ඊළඟට මෙම අයවැය යටිතල පාසුකම් සංවර්ධනය සඳහා කෘෂිකර්ම දීවර සහ පශු සම්පත් අංශ සඳහා අයවැය යෝජනා වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කළා. පසුගිය රජයේ විසින් සිමෙන්ති හා තාර වලින් මහජනතාවගේ හිස පිරවීමේ සංවර්ධන කලාව වෙනුවට රජයේ සම්පත් සමබරව වෙන් කරන උපය මාර්ගයට අවතීර්ණ වූ බව පේන සාක්ෂියකි. මාර්ග සංවර්ධන පිළිබඳව කතාව ඊට හොඳ උදාහරණයක්. පසුගිය රජයේ මාර්ග සංවර්ධනය කළ බවට කාටත් පෙනෙනවා. නමුත් 2014 වසරේදී වැය කර තිබුණ රුපියල් බිලියන 132ක් 2011 සිට බොහෝමයක් බිල් ගෙවා තිබුණේ නැහැ. ඒ නිසා අපගේ රජයේ සිදු වුණේ පසුගිය රජයේ මහජනතාවට පෙන්වූ මහා මාර්ගවල හිඟ මුදල් 2015 වසරේ ගෙවීම් දැමීමයි. ඒ අනුව මාර්ග සඳහා 2015 වසරේ මේ වන විට වැය වූයේ රුපියල් බිලියන 150ක් ඉක්මවා තිබෙනවා. මම සතුටු වෙනවා හිටපු ජනාධිපති සහ මුදල් ඇමති ඇවිල්ලා අද මේ සම්බන්ධයෙන් විවාදයට එකතු වීම සම්බන්ධයෙන්. නමුත් ඒ එවලේ කරපු සංදර්ශන වශයෙන් කරපු ආයෝජනවල ගෙවන්න තියෙන බිල තිබ්බේ අපේ ආණ්ඩුවටයි. ඒකයි මෙතන පේන්න තියෙන්නේ. ඉතින් අපි මෙතෙක් දුර යම් ණයක් උපයවුවොත් ඒක ගෙවන්න තිබ්බේ කිසිම අවසරයක් නැතුව වියදම් කරපු වියදමකට. රටේ ප්‍රාග්ධනය ගොඩනැගීම සඳහා පදනම් වූ යෝජනා රැසක් අයවැයට මා ඇතුළත් කළා. ඒවා ආයෝජන ප්‍රවර්ධන හා අපනයන සංවර්ධන සහ බැංකු මූල්‍යාංශයේ වර්ධනය සඳහායි. පසුගිය රජය විසින් පෞද්ගලික අංශයේ දායකත්වය පිළිබඳ නිසි ප්‍රවේශයක් දැක්වුවේ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම, බාධක ඉවත් කිරීම හා ව්‍යාපාරික අවස්ථා වැඩි කිරීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කළා. ඒ අනුව මේ ගරු සභාවට පෙන්වනවා ඇති අපගේ රජයේ අයවැය ආර්ථිකය තරඟකාරී තත්ත්වය තිරසාර බව, සමාජ සාධාරණත්වයක් යහපාලනය ඇති කිරීම සහ සමගයේ සුබ සාධනය ඉහළ නැංවීමට කටයුතු කිරීම කැප වී ඇති බවයි. සමස්ත රජයේ මූල්‍ය කටයුතු මෙම උත්තරීතර පාර්ලිමේන්තුව නිසි අනුමැතිය ගැන ආවේ නැහැ. අපගේ රජයේ මංගල අයවැය මගින් අප විසින් දැනට හඳුන්වා ලැබූ රජයේ මූල්‍ය බලපෑමක් ඇති සියලුම කටයුතු මෙම ගරු සභාවේ අනුමැතියට ගෙන ආවා. පළාත් සභාවට මුදල් වෙන් කිරීම රටේ මූලික නීති අනුව 2004 දක්වා සිදු වුණා. ඉන් පසුව කාල පරිච්ඡේදයේ ව්‍යවස්ථාව නීතිමය ප්‍රතිපාදන අභිබව පළාත් සභාවලට මුදල් වෙන්ව කළ බව පෙනී යනවා. නමුත් නීතිය ආධිපත්‍ය පිළිගන්නට මෙම රජයට කළ හැක්කේ රටේ මූලික නීතිය ප්‍රතිපාදන සලසා ඇති පරිදි කටයුතු කිරීමයි. ගරු කතානායකතුමනි, රජයේ ආදායම් මට්ටම දිගින් දිගටම පහළ යෑම උපනීතියක් දශක දෙකක් තිස්සේ තිබෙනවා. මෙම පිළිබඳ පියවරක් රැසක් ගැන තිබුණත් සාධනීය ප්‍රතිඵල ලැබී නැහැ. කෙසේ වුවත් මේ කේන්ද්‍රගත ආර්ථික ප්‍රශ්නය අප විසඳාගත යුතුය. ආදායම් වැඩි කර ගැනීම සඳහා අපි නිශ්චිත පියවර ගත යුතුය. ඒ අනුව රජයේ ආදායම පිළිබඳ පූර්ණ විමර්ශනයක් කොට යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති බදු කොමිසමක් සභාවක් ඉතා ඉක්මනින් පිහිටුවීමට කටයුතු කරනවා. Honourable members, the reason being is that our revenue to GDP has reduced from
16.7% in 2005 to 10.46 in 2015. So this is a very serious erosion that is taking place, and we need to correct this as soon as possible. ගරු කතානායකතුමනි, මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න කැමැත්තේ ගෝල්ඩන් කී සමාගමට අදාළ පළවෙනි අධීරයේ ගෙවීම නිම කර තිබෙනවා. එසේම දෙවෙනි අධීරයේ ගෙවීම සිදු කිරීමට සඳුදා වෙනවයි කියන එක මම ඉතාමත් සතුටින් කියන්න කැමැතියි. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වෘත්තීය සංගම් සිවිල් සංවිධාන විසින් කරන ලද ඉල්ලීම් සැලකිලිටගෙන සංශෝධන කීපයක් සිදු කිරීමට මා අපේක්ෂා කරනවා. මේ පිළිබඳව ගරු අගමැතිතුමා දැනටත් මෙම ගරු සභාවට දැනුවත් කර තිබෙනවා. ඒ අනුව වාහන ආදායම් සඳහා වූ ආදායම් බලපත්‍ර ගාස්තු 25% සිට 15% දක්වා අඩු කරනවා. වාහන තාක්ෂේරු සහිත ගාස්තු ත්‍රිරෝධ සහ මෝටර් බයිසිකල් සඳහා රුපියල් 2500, මෝටර් කාර් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 5000ක්ද දක්වා අඩු කරනවා. නිරපේක්ෂ සැර 105ක් වඩා අඩු බියර්, සොෆ්ට් බියර් සඳහා පැවති නිෂ්පාදන බද්ධ ලීටරයක රුපියල් 30කින් වැඩි කරනවා. මේක අතිගරු ජනාධිපතිගේ ඉල්ලීම පරිදි මේ ප්‍රතිපත්තිය ජනාධිපති ප්‍රතිපත්තිය වෙනස්ව තිබ්බ නිසා ඒක නිවැරදි කිරීමක් කරන්න කිව්වා. ඒ සම්බන්ධ නිවැරදි කිරීමක්, ඒකේ මිලියන් 500ක ආදායමකුත් ලැබෙනවා කියන එක මතක් කරන්න කැමතියි. බීඩි කොළ සඳහා වූ සෙස් බද්ධ කිලෝග්‍රෑමයක රුපියල් 2000ක් සිට 350 දක්වා අඩු කරනවා. ප්‍රාථමික ගනුදෙනුවන් කරුවන්ගේ primary dealers in the debt market වෙළඳාම් සඳහා තිබිය යුතු ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් බිලියන් 1 සිට රුපියල් බිලියන් 1.5 දක්වා අප්‍රේල් මාසයේ 2016 සිට වැඩි වෙනවා. Stock brokers, I guess this is a serious situation where stock brokers are not effectively doing the role that they are supposed to play, and as a result it is a considered opinion that we will call upon them from 1st of January to show their commitment towards the responsibility that they have been given, and a minimum turnover must be applicable, at least the average. And if we find that this trend analysis is not happening, we will have to be reluctantly telling new brokers to be brought in, and the existing people who are lackluster in their attitude will have to be substituted. These are clarion call on to them to open up themselves and ensure, because the market is opening themselves up. I can see a slight increase, and I would appreciate that this is followed. 2016 මාර්තු මාසයේ පළමුදා සිට බස් රථ ගමනාගමන ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කරනවා. ඒ දක්වා දුම් සහතික ගාස්තුව අය කිරීම නව ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම තුළ අත්හිටවනවා. එසේ මගින් පහසුව සඳහා පෙර ගෙවුම් කාඩ් පතත් හඳුන්වලා දෙනවා. මේක නිමල් සිරිපාල ඇමතුමා ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේක මාර්තු මාසයේ පළමුදා තුළ මෙතෙක් අවුරුදු ගණනාවක් කරන්න බැරි දේ අපි අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි. මොකද මේක ඒ පෞද්ගලික බස් රථ හිමියන්ගේ ඉල්ලීමක්. ඒක සාධාරණයි. මොකද ඒගොල්ලන්ගේ අලාභ විඳගෙන යනවා. ඒක නිවැරදි කිරීම තමයි අපි මෙතන කරන්නේ. සියලුම මූල්‍ය හා මූල්‍ය නොවන ඩිජිටල් ගනුදෙනු වඩාත් ආරක්ෂාකාරී ලෙස සිදුවීම සහතික කිරීම පිණිස ජීවදත්ත තොරතුරුද ඇතුළත් ජාතික ඩිජිටල් හැඳුනුම්පතක් National Digital Identity Card සහ ජාතික ඩිජිටල් ගනුදෙනුව පනතක් National Digital Transaction Card හඳුන්වා දෙනවා. මේ ක්‍රියාවලිය ලබන වසරේදී කඩිනම් ක්‍රියාත්මක කරනවා. පොහොර සහනාධාරය ලබා දීම හෙක්ටර් 1ක ප්‍රමාණය හෙක්ටර් 2ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. මෙම සහනාධාරය වී වගාවට අමතරව අල, ලූණු, බඩඉරිඟු, මිරිස් සහ සොයා සඳහා පළතුරු භෝග 3ක් සඳහාද ඒ කියන්නේ පැපොල්, අන්නාසි, කෙසෙල් ලබා දීමට කටයුතු කරනවා. මම අගය කරනවා අපේ කෘෂිකර්ම ඇමතුමා ඉතාමත් ඕනෙකමින් ඇවිල්ලා මේ සම්බන්ධයෙන් මුළු තමගේ කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. ප්‍රොඩක්ටිවිටි බේස් එකක් ඒකත් සමග ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඉතාමත් සතුටින් ඒක ඒ කියන පරිදි කටයුතු කරන්න අපි සූදානම් සිටිනවා. Obviously, there no rationale. No? We don't do it the Rajapaksa style. ගරු කතානායකතුමනි, රජයේ සේවකයන්ට වැඩි කරන ලද රුපියල් 10,000ක දීමනාව අධීර 3ක් යටතේ මූලික වැටුපට එකතු කිරීමට කටයුතු කරනවා. එහි පළවෙනි පියවර වශයෙන් රුපියල් 2,500ක් මුදලක් 2016 වසරේ ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එකතු කරනවා.
මෙම සංශෝධන නිසා රුපියල් බිලියන 15ක් වැය කර බරක් දැරීමට සිදු වේවි අපේක්ෂා කරනවා. මෙම වියදමින් රුපියල් බිලියන 4ක මුදලක් ඉන්ධන හා ප්‍රවාහන වැය විෂයන් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීමට අපේක්ෂා කරනවා. වත්මන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එහෙත් අලුතෙන් රජයේ සේවයට බඳවා ගන්න නිලධාරීන්ට සුරක්ෂිත විශ්‍රාම වැටුප් ලබා දීමේ අපගේ වගකීමක් වන බැවින් අලුතෙන් බඳවා ගන්නා සේවක සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමක් සිදු නොකර අතර ක්‍රමවේදය වෙනස් පමණක් සිදු කරනවා. So it's a contributory fund instead of a natural debit that takes place that is there. As per the Prime Minister informed to this House very categorically that that's the system that we have got to go on. We have got to ensure that there is a sustainable economy instead of an irrational basis that has been maintained today. I must mention with responsibility that this was something with Honorable J.R. Jayawardena in 1948 when he introducing he mentioned, Dr. N.M. Pereira, Mr. Ronnie DeMel, all of them have mentioned in this House. And I think it is necessary to ensure we show the pitfalls that are there. And it is our responsibility to take it in the correct direction. වාහන බලපත්‍ර නිකුත් කිරීම නිසා අහිමි වන ආදායම 2017 වර්ෂයේ වැය බරක් ලෙස සැලකීමට සිදු වෙනවා. මෙම වියදම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන් 2500 අඩු කිරීමට මම අකමැත්තෙන්වත් කියන්න කැමතියි. නමුත් මම හිතන්නේ විධිමත් කිරීමෙන් මේක නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. නමුත් මේක 2017 වර්ෂයට අපි වෙන් කරන්න වෙනවා. පෞද්ගලික අංශයේ සේවක සේවකීන්ගේ සඳහා 2016 මැයි මාසයේ සිට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කරනවා. මේ සඳහා දැනටවත් අවශ්‍ය නීති සකස් කර තිබෙන අතර ජනවාරි මාසයේ එය සම්මත කර ගැනීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා. රාජ්‍ය බැංකුවලට සීමා වී ඇති රජයේ ගනුදෙනු වලින් කොටසක් පෞද්ගලික අංශයේ බැංකුවලට ලබා දෙනවා. මේ ක්‍රියාවලිය තුලින් තරංගකාරී තත්ත්වයක් ඇති වී රජයට පොලි අනුපාතය හරහා දැරීමට සිදුවන වියදම අඩු කරගත හැකි බැවින් මුදල් ඉතිරි වීමක් අපේක්ෂා කරනවා. මෙම ඉතිරි වන මුදල් රුපියල් බිලියන් 15ක් යොදා ගනිමින් රජයේ බැංකු දෙක ප්‍රාග්ධනිත කිරීම මගින් ශක්තිමත් කරනවා. We are trying to capitalize the undercapitalized banks. One of the serious drawbacks is the Basel Convention, where we are supposed to ensure that the capitalization needs to be done. So as a result, we intend the savings on reductions of expenditure and the increases in the savings that we would get on with the private sector would be used for capitalization of the banks. So it is a step in the right direction. මොකද නැත්නම් මේක වැරදි විදිහට කියාවි ඔන්න මේක අඩු කරා මේ රජයේ බැංකු වහන්න හදනවා අපි නැවතේ ප්‍රාග්ධනයේ බැංකුවල දෙන්න හදන්නේ අපි ප්‍රමුඛත්වය පෙන්වන්න අපි ආරක්ෂා කිරීම පෙන්වන්න ඒක තුලින් ඒ නිසා රජයේ ආදායම සඳහා වියදම සාරාංශයක් වශයෙන් පෙන්වුවොත් අපේ මේක මම අනිත් කරුණ කිව්වට පස්සේ පෙන්වන්නම් අපේ අඩුවීම සහායක පියවීමේ හැකියාව කොහොමද ඇති කරන්නේ කියලා මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා මම හිතන්නේ අපේ ඩැලස් පෙරුම මන්ත්‍රීතුමා ඉල්ලීමක් කරා ගිය ගමන එතනොයිල් ලයිසන්ස් සම්බන්ධයෙන් කොච්චර තිබෙනවද කියලා මම කිව්වා මේක මේ 18 වෙනිදා ලබා දෙනවා කියලා නමුත් මට බැරි වුණ නිසා මම මෙතන සභාගත කරනවා 2014 මේ එතනොයිල් සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන ලයිසන්ස් 4346යි මේක 2015 4407යි 2015 රෙස්ටොරන්ට් සම්බන්ධයෙන් ටුවරිස්ට් බෝඩ් ලයිසන්සස් එක 42ක් නිකුත් කරලා තියෙනවා මේ අවස්ථාව මම ඩැලස් අලපෙරුම් මන්ත්‍රීතුමාට සහ පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරන්නම් මේ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ඉල්ලීමක් කළා තිබ්බා රෙජිස්ටර්ඩ් ලයිසන්ස් මැනුෆැක්චරින් එතනොයිල් සම්බන්ධයෙන් මේවා පාවිච්චි කරන කම්පැනි කීයක් තිබෙනවද කියලා කම්පැනි 25ක් තියෙනවා නම් සහිතව මෙතන තිබෙනවා මේක 2014 25ක් තිබ්බට 2015 වර්ෂයේ මේක 22කට අඩු වෙලා තිබෙනවා. මේකේ බලපත්‍ර 2015 වර්ෂයේ එකම බලපත්‍රයක්වත් ලබා දීලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් වන්නේ imported ethanol rectified spirits from manufacture of අරක්කු සම්බන්ධයෙන් 2014 වර්ෂයේ කම්පැනි 8ක් තිබෙනවා. ලීටර් මිලියන් 13.54ක්
පාවිච්චි කරලා තියෙනවා මේ 2015 වර්ෂයේ අද වෙනතුරු ඒ කියන්නේ නොවැම්බර් 30 වෙනකන් ලයිසන් පත්‍ර 8ක් තියෙන එක 5කට අඩු වෙලා තිබෙනවා. මිලියන් ලීටර්ස් 14800කට දැනට පාවිච්චි වෙලා තිබෙනවා. අනිත් ඒවා මෙතන තිබෙනවා තමාගේ විමර්ශනයේට මේ සියලු දෙනෙම මම සභාගත කරන්න මම මේක හැන්සාඩ් එකේ මුද්‍රණය කරන්න මම කාරුණික ඉල්ලීමක් කරනවා. කනගාටුයි මට මේක ඊයේ දෙන්න බැරි නිසා මම මේක අද ඒකන සභාගත කරනවා. ඒ වගේම මම කැමති අපේ මුදල් අමාත්‍යාංශයේ යම් අය ප්‍රශ්න කළා තිබ්බා අපේ මේ විවාදය තුලින් අපේ ආදායම යම් විදියකින් අධිතක්සේරුවක් තිබෙනවා. අපේ වියදම ඒකත් ඇඩ්වෙන්චර්ස් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒ වගේ තත්ත්වයක් තිබෙනවා. නමුත් මට පෙන්වන්න පුළුවන් වන්නේ අප පදනම් කරලා තියෙන ආදායම බිලියන් 2005යි. ඒ 2005 ඇති වෙලා තිබෙන්නේ රේගුවෙන්, සුරාබදු දෙපාර්තමේන්තුවෙන්, ආදායම් දෙපාර්තමේන්තුවෙන් සහ ඒ කියන්නේ බදු නොවන බදු සම්බන්ධයෙන් සර්විසස්. ඒ නිසා මට පෙන්වන්න පුළුවන් වන්නේ 2015 සුවිශේෂ වෙනසක් අපේ කළමනාකරණය ඇති වෙලා තිබෙනවා. මම 2014 වර්ෂය උපුටා ගත්තොත් සාපේක්ෂව බලන්න අපේ ශ්‍රී ලංකා කස්ටම්ස් එකේ 104ක් වර්ධනය වෙලා තිබ්බා. නමුත් මේ අවුරුද්දේ 125.8කින් වර්ධනය වෙලා තිබෙනවා. අපේ ඉන්ලන්ඩ් රෙවෙනියු දෙපාර්තමේන්තුව 2014 බිලියන් 367ක් තිබ්බ එක 103කින් වර්ධනය වුණා 2014. 2015 වර්ෂයේ 115.8කින් වර්ධනය වෙලා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව 2013 10කින් වර්ධනය වෙලා තිබ්බා. 2014 5කින් වර්ධනය වෙලා තිබ්බා. 2015 වර්ෂයේ 45.8කින් වර්ධනය වෙලා තිබෙනවා. මේ වගේ තමයි අපේ ආදායම වැඩි වෙන මාර්ග අපි ඇති කරලා තිබෙන්නේ. ඒ ආකාරයෙන්ම අපේ වියදම ඉතාමත් ශීඝ්‍ර තිබ්බබද්දත් ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අප එම ශක්තිය පාවිච්චි කළා අපේ මුදල් අමාත්‍යාංශයේ ජනාධිපති සහ අගමැති දුන්න නිර්දේශ අනුව අප අයවැය සාදාගත්තේ. මේක තුලින් ප්‍රශ්නයක් කළා තිබ්බා ගිය අවුරුද්දේ අයවැය හිඟය 6යි 6.2ක් වෙනකොට ඇයි මේ අවුරුද්දේ මෙච්චර සංවර්ධන වැඩපිළිවෙලක් තියෙනකොට ඇයි 5.9 කියන එක. මම ඊටමත් සතුටින් කියන්න කැමති වන්නේ අපේ ප්‍රාග්ධන අපේ පුනරාවර්තන වියදම ප්‍රථම වතාවට ආදායමෙන් පියවලා තිබෙනවා. මීට පෙර අපේ පුනරාවර්තන වියදමත් ගෙවන්න තිබ්බේ ණය ලබාගෙන. මේ ගමන ආදායමෙන් තමයි ඒ පුනරාවර්තන වියදම ගෙවන්නේ. ඊට පස්සෙ අපේ සම්පූර්ණ අයවැය හිඟයක් වන 5.9 යොමු කරලා තියෙන ප්‍රාග්ධන වියදම් වලට. ඒ නිසා ඒ සියලුම ප්‍රාග්ධන වියදම් වලට දීලා තියෙන්නේ ඒක cost benefit analysis එක තුළ internal rate of return එක තුළ සහ ප්‍රමුඛත්වය අනුව තමයි ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තිබෙන්නේ. ඒ කියන ගමනම මම කියන්න කැමති වන එක දෙයක් තමයි ඔබතුමාලගේ විමර්ශන ලක් කළ තිබෙනවා. මේ වියදම හැම ජනවාරි පරින්දා සිට මේ පාර්ලිමේන්තුවේ කොටසකට බාර දෙනවා කොයි ආකාරයේද වියදම් ඇතිවන්නේ කියන එක. ඉතින් මම කාරුණික ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ අපි මෙතෙක් දුර දැක්ක දේශපාලන සංස්කෘතිය බැහැර කළා අපි නම්‍යශීලී ඔබේ අදහස් වලට අපි ඇහුම්කන් දුන්නා වගේම පාර්ලිමේන්තුවේ පිට තිබෙන අයගෙන් ඒ නිසා ඔබතුමාලාත් එකතු වෙලා මේ හදන්න අපි අලුත් ගමනක් ආරම්භ කළ තිබෙනවා. මෙතෙක් දුර ප්‍රාග්ධන වියදම් මේ වගේ ශීඝ්‍ර මට්ටමට වෙනස් වෙලා තියෙන අවුරුදු 25කට 30කට පසුව මේ සියලුම මේ අහසෙන් ගත්ත නොම්බර පිරිසක් නොවේ. මේ ආදායම සාක්ෂාත් කරන්න පුළුවන් වැඩ පිළිලක්. ලෝකයේ ඉතාමත් අමාරු තත්ත්වයක් තුළින් ගමන් කරනවා. The turbulence, the economic turbulence is taking place in the world at the moment. You have China devaluing the currency, which has not taken place for the last 30 years. I'm sorry to hear the misrepresentation that were done by my good friend Dinesh Gunawardena, saying that we castigated China. I'm sorry, we have taken economy where the previous government castigated the Americans, the Europeans, the Indians, the Japanese, the Koreans. Tell me a friendly nation that you have basically dealt with. We basically, what was done was we refocused that. We never told China not to do anything, but all we did was we told China to do what you are doing in your country, in our country. That was the only difference that is there. You were basically saying that we are privatizing the foreign. I am asking you, ඔබතුමාලගේ මේ කොළඹ තිබ්බ ප්‍රතිපත්තිය තුළ බිම් අංගලක් ලංකාවේ කට්ටියට දුන්නාද? නෑ සුද්දන්ට දුන්නේ. කොරියන් කම්පැනි, චීන කම්පැනි ඒවට දුන්නේ.
ඉතින් මේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් කරන එක තමයි අවශ්‍ය වන්නේ. නිකරුණේ කියන එක අපි පෙන්වන්න හදන්නේ අපි මේක විජාතිකරණයක් කරන්න හදනවා කියලා ආර්ථිකය. මේ අයවැය පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසන් වෙන තුරු අපි පෙන්වලා තියෙන එකම දෙයක් තමයි සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය මේ පුළු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආර්ථික සවිශක්තිමත් කරන දේශීය ව්‍යාපාරය සවිශක්තිමත් කරන මාර්ගයක්. මේ සවිශක්තිමත් කරන්න බැරි නම් අපේ දේශීය අතෙන් අපි කාර්මික තාක්ෂණ දැනුම පිටින් ගේන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. ඒකත් බැරුණොත් තමයි ඍජු ආයෝජනය පිටරටින් ගේන්න තියෙන්නේ අපේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නයි. ඒ නිසා මං මේ නිකරුණේ මං හිතන්නේ අයවැය තියෙන දේට ඉති විපක්ෂ කොටසක් සද්ද කරන්නම අවශ්‍යයි. මොකද ඒ නිසා අපි ඒක ඇහුම්කන් දෙනවා. නමුත් අපි කාණ්ඩ කිල්ලන්නේ දැන් අයවැය විවාදය අද සිට ඔබතුමාගේ සම්පූර්ණ සහායය තුළ සම්මත වුණාට පසුව අපි 2016 වර්ෂයේ උපුටා ගමු අලුත් ආර්ථික ක්‍රමයක් ඉදිරියට ගෙනියන්න. මෙතෙක් තුර නැති ඒ සුසංයෝගය අපි පාවිච්චි කරමු. මේ දෙපැත්තම එක තැනකට ගෙනල්ලා මගේ අපේ ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාත් හැම අවස්ථාවෙදී කියන්නේ මුළු පාර්ලිමේන්තුවම ක්‍රියාත්මක කරමු එක සංවර්ධන ගමනකට යොමු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි. ඉතින් මම මේ අවස්ථාව නැවත උපයෝගී කරගන්නේ ඒ සම්බන්ධයෙන් මතක් කරන්න මෙතන පෙන්වන්න අවශ්‍යයි අපිට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය බිලියන් 200ක් විතර ගෙවන්න තිබෙනවා. ඒ වගේම නිදසුනක් වශයෙන් NSB එකට බිලියන් 28ක් ගමෙන් ගමට යන වැඩසටහනට බිලියන් 4ක් පාරවල් ග්‍රාමීය මට්ටමේ බිලියන් 18ක් පළාත් පාලන පාරවල් වලට බිලියන් 16ක් පාරවල් විදේශ කොන්ත්‍රාක්ට් තියෙන බිලියන් 45ක් යුද හමුදාවේ ගෙවපු කෑම වලට බිලියන් 35ක් ඒක නිදසුනක් වශයෙන් මේ හිටපු ෆීලික්ස් පෙරේරා මන්ත්‍රීතුමා දරාගන්නේ එතුමාගේ කොම්පඩේ බිලියන් 5ක් ගෙවන්න තියෙනවා. ඉතින් මේවට අපි 125ක් දැන් ගෙවලා අවසන්. ඉතින් මේ ආර්ථික කළමනාකරණය තුළ ඔබතුමාලාගේ නොගෙවපු බිල් තමයි අපිට ගෙවන්න තිබෙන්නේ. ඒ වගේම තමයි මේ අවුරුදු ගෙවපු ඒවල් පාරවල් ග්‍රාමීය පාරවල් බිලියන් 16ක් යුද හමුදාව නාවික හමුදාව සහ එයාෆෝස් එකට බිලියන් 25ක් CPC බොන්ඩ් එකට 75ක් මේවා තමයි හෙඩින් සූදු සම්බන්ධ ඇති වූ පාපකර්ම. ඊට පස්සේ වතුර ව්‍යාපෘති සම්බන්ධයෙන් බිලියන් 24ක් CB accounting system එකනේ ලංකා විදුලි බල මණ්ඩලයට බිලියන් 8ක් මේ කියපු දේවල් වලින් පොඩි කොටසක් තමයි මම මෙතන පෙන්වුවේ. අපි ප්‍රශ්න කළා තිබ්බ අයවැය තුලින් කොහෙද මේ ගත්ත ණය ගෙවන්නේ තියෙන්නේ? ඔබතුමාලා මුදල් ගන්නව කොහෙද මේවා ගෙවන්නේ? ඉතින් මේවා පෙන්වලා දීලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන්. Mr. Sumandiran did mention to me that he was not satisfied with the allocations. I was listening to all the 14-15 members in your party that spoke, and I saw that with a sense of tribulation that you were saying that the monies that have been allocated, can we spend it? We certainly have allocated the monies on the basis that it will be spent, and it is spent on the right direction. But we also have the fear that the capacity may not be there in the areas to spend on that area. So this is why we call upon, please ensure that the private sector, public sector participation takes place. All of you all with the MPs in the north and the east did give a certain allocation to be spent. And I'll state with this authority because all of you all were saying that you all as Sinhalese governments allocate for yourselves and ensure you do it, but nobody for the north and the east. I'll spell out what you wanted so that it gets into the Hansard. The roads in order of priority. Number 1, Point Pedro, Maratankari Road. Point 2, Pungaduwati Kurukuaduan Road. That's the second one. Third one, Jaffna Manipe. Fourth one is Kodikapmam Kachai Road. Then the industry, the Northern Salt, Paratan Chemicals, Cement Factory in the Ponnaveli area in Kilinochchi district, paper factory in Valachani, the tile factories, Madhu and Odusudan, then the bridges that are there in Santiveli, in Kinyadi, in Pannakalaveli. So these are ones that we are mentioning by name because you think that we have allocated the funds and everyone was talking about the sense of disappointment, whether it is. Now the challenge is with you all. My Honourable President, the Prime Minister instructed that we say so. Now the challenge is there and I dare all of you all from January 1st to ensure that every single cent is spent because it's meant for spending. So
So all we could basically say is that our spirit is in the right direction, and I hope our conviction can carry it through to the level that you would like to do. මට කියන්න පුළුවන් 1967 දඩ්ඩි සෙන්නක මැතිතුමාට මේ වගේම සංවර්ධන ගමනක යොමු වෙන අවස්ථාවේදී තිබ්බා උතුරින් ඉඳන් දකුණට යා කරන අධිවර්ග මාර්ගයක් ඇති කරන්න. නමුත් ඒකත් එක්ක මේ වගේම මේ සංවර්ධනයට බාධා කරන්න හදපු සද්ද කරපු ඒ බෝඩ් ලෑඩි අල්ලලා හාල් සෙරුර යට වෙලා ඒ අධිවර්ග මාර්ගේ නැති වුණා. ඒ වගේම තමයි let me develop in how the ASEAN, how we lost out the situation in ASEAN. The Honorable Dudley Sennaik, a close friend, first Prime Minister of Malaysia, the late Honorable Tunku Abdul Rahman, had insisted that Sri Lanka becomes a member of the ASEAN. Honorable Dudley Sennaik had reached the airport to embark on the flight to take him to the conference. Yet fate decreed otherwise. The conference was held back for 6 hours, thinking that the flight got delayed, but didn't come, and that was the end of the ASEAN dream for Sri Lanka. History, that is the tragic situation at this moment. So, honourable members, මට දැන් කියන්න අවශ්‍ය වන්නේ අපි ආයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේදී මම පෙන්වුවා මේ රටේ ආදායම බිලියන් 2.5යි සම්පූර්ණ වියදම 3389යි ඒකෙන් අයවැය හිඟය බිලියන් 649යි. මේක සම්බන්ධයෙන් අපි කරපු සංශෝධන තුළ අපේ සම්පූර්ණ වියදම බිලියන් 35500කින් වැඩි වෙනවා. ඒ වැඩිවීම අපි අඩු කරන්න හදන්නේ. ඒ කියන්නේ ඉතිරි කිරීම සහ ආදායම අතර පරතරය රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධන බිලියන් 15ක් යනවා. ත්‍රී වීල් සහ මෝටර් සයිකල් නම දුම් ගාස්තු වලින් නිදහස් කිරීම බිලියන් 13ක් යනවා. පොහොර සහනාධාර දීමනා හෙක්ටර් 1.2ට වැඩි වෙනවා. එළවලු පළතුරු සම්බන්ධ වැඩි කිරීම බිලියන් 5ක් යනවා. මේ බීඩි කොළ සඳහා පනවා තිබූ සෙස් බදු අඩු කිරීම බිලියන් 2500ක් නැති වෙනවා. සම්පූර්ණ වියදම වැඩි වෙනවා. සම්පූර්ණ බිලියන් 35500ක්. ආදායම උපයා ගන්න ඉන්ධන හා ප්‍රවාහන වියදම් කළමනාකරන බිලියන් 4ක්. ඩිජිටලයිසේෂන් වැඩසටහන කඩිනම් කිරීම සහ දැනට පවතින ක්‍රමය සඳහා වෙන් කළ තිබෙන වියදම අත්විඳිනවා මිලියන් 3000ක්. රජයේ ගිණුම් ගනුදෙනු වලින් කොටසක් පෞද්ගලික බැංකුව වෙත මාරු කිරීම තුළින් වියදම අඩුවීම. අද ස්ප්‍රෙඩ් එක බැංකුවේ ස්ප්‍රෙඩ් එක 5.5යි රජයේ බැංකුව වලට පුද්ගලයන්සේ 2.5 ඉඳන් 3.5 තුල යනවා. ඒකෙන් 2ක් ගන්නවා. ඒක ඉතිරි කිරීම වල බිලියන් 15000යි. ඊට පස්සේ පෞද්ගලික බැංකුව වෙත ගිණුම් මාරු කිරීම තුළ ලැබෙන පොලි ආදායම සාමාන්‍යයෙන් රජයේ බැංකුවකට ගියාම 3 ඉඳන් 4ක් හම්බ වෙනවා. නා නෑ ඒක තමයි නිකන් බොරුවට නිකන් කතා කරන අපි කිව්වේ බිලියන් 10000ක් දානවා ප්‍රාග්ධන වියදමට මොකටද මේවා තමයි මේවා අපි කිසිසේත්ම රජයේ ආරක්ෂා කරනවා වගේම අපි තරංකාරී තත්ත්වයක් ඇති කරන විතරයි. මේවා අලුත් යෝජනා කියන්නේ මොකද්ද මේක රජයේ බැංකුව තව තමාගේ ප්‍රාග්ධන වියදම වැඩි කරනවා කියන කොහොමද අඩු වෙන්නේ? මේක වියදම අපි තව ඔබතුමාලා කරපු නැති අවුරුදු ගණනාවකට මේක බාසල් කන්වෙන්ෂන් යටතේ you all were supposed to do this in 2014. ඒ කරපු මොනවද මේ ගිණුම් ගැන කතා කරන්නේ? ඒ වන්තේ මුරුදු බියර් වල නිෂ්පාදන සුරාබදු වැඩි කිරීම බිලියන් 500යි. ඊට පස්සේ මෝටර රථ බලපත්‍ර ලබා දීම තුලින් ඇතිවන අමතර ව්‍යයබාර නිසා සෞඛ්‍ය සඳහා ප්‍රාග්ධන වියදම් 2017ට මිලියන් 3000ක් වෙන් කරනවා. 35500 35500කින් සම කරනවා. ඉතින් ඒ වගේම අයවැය හිඟේ ඒ ආකාරයෙන්මයි මේක ඔබතුමාලා තුලින් කරුණාකර මම ඉල්ලන්නේ අපි අලුත් ගමනක් ඉදිරියට යමු. මේ රටේ සංවර්ධනාත්මක ගමනක මේක අයවැයක් කියන්නේ ආදායමක් වියදමක් අතර තියෙන පරතරය පෙන්වීම නෙමෙයි. මේකේ ප්‍රොජෙක්ෂන් එක it's a projected a move forward or a perspective plan in a 1-year circle is what we have basically mentioned. ඒ නිසා මම ඔබ සියලු දෙනාම කතානායකතුමාලා ඇතුළුව අපේ ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය අපේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු විපක්ෂ නෑ ඒක නෙමෙයි කරන්නේ. ඒ මේ තියෙන රජයේ බැංකුවල ස්ප්‍රෙඩ් එක 5.5ක් විතර තියෙනවා. ඒ කියන්නේ ස්ප්‍රෙඩ් එක. ඒ කියන්නේ එතන තියෙන වියදම ඒ බැංකුවල වැඩි නිසා 5.5ක්. පුද්ගලික අංශවල තියෙන 3.3යි. ඉතින් ඒකේ තියෙන පරතරය 2ක් රජයේ වියදමක් ලෙස දරන්න තියෙනවා. ඒ කියන්නේ ඒ රජයේ බැංකුවට යන නිසා රජයේ වියදම නිකරුණේ 2ක් වැඩි වෙනවා.
මේකේ බිලියන් 1000ක් තියෙන රටේ වියදම මේ බැංකු තුල. ඒකේ 2% අඩු වීමෙන් බිලියන් 20ක් අපි වියදම අඩු කරන එක විතරයි තියෙන්නේ. ඉතින් මේකේ මොනවද තියෙන වැරද්ද? Make me not a new proposal. We are only giving them an alternate operation where you can save. No. You want to create another problem. But if you say alternate, ko ek yojanawa kiyala. Api e wage ne api metana අපි ඒක තමයි මෙතන පෙන්නලා දීලා තියෙන අලුත් ක්‍රමයක්. වියදම තමාගේ ආදායම අඩු කරන්න ආදායම වැඩි කරන්න පුළුවන් නම් වියදම වැඩි වෙන එක අඩු කරන්න පුළුවන් නම් ජනතාවගේ බදු ගෙවන්නගේ සල්ලි අඩු වෙනවා නම් කොතරම් හොඳද? ඒක තමයි මේ ප්‍රථම වතාවට ඔබතුමාගේ වියදමත් ආදායමත් මේ පෙන්නලා දීලා තියෙන කොහොමද කරන්නේ කියලා. අපි නැත්තම් පෙන්නනවා ඔබතුමාලා මේක කරා කොහොමද මේකේ තියෙන වියදම දරන්නේ කියලා. ඉතින් මං නැවත කියන්නේ මං ස්තුතිවන්ත වෙනවා මේ සියලු දෙනාම මේ වගේ මේ නිර්මාණශීලී අයවැයක් ඉදිරිපත් කළා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයේ තියෙන ගුණාංග පාවිච්චි කරලා මේ රටේ නම්‍යශීලීව මේ අයවැය ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති වෙනවා. නමුත් ඒ ඉවසීමේ සීමාවකුත් තිබෙනවා. දැන් මේක අයවැය ඉදිරිපත් වුණාට පසුව ඉතින් අර අහගන්න බැරි හැකියාවක් නිර්මාණශීලී බව මේකේ නැත්තම් එන කවදද තිබ්බේ? ඉතින් මේ නිසා අප 2016 වර්ෂයේ අයවැය ජනවාරි මාසයේ පළමුදා ක්‍රියාත්මක කරන මේ තියෙන අයවැය ඔබ සියලු දෙනාම එන්න එකතු වෙන්න මේ රට ඉදිරියට ගෙනියන්න. අපට අවශ්‍ය වන්නේ ඉතාමත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් හදන්න, අලුත් ශ්‍රී ලංකාවක් හදන්න, වටලා තියලා දනගස්සලා තිබ්බ ආර්ථික හරිගස්සලා ඉදිරියට ගෙනියන්න තමයි තිබෙන්නේ. So I thank you very much for giving this opportunity. I thank the President, the Prime Minister, the Cabinet of Ministers and members of Parliament from government and the opposition. Let's work together. Together we must make that. I must make a special emphasis for the Secretary of my Treasury, Mr. Dr. Samaratunga, the DSTs, the directors who for 4.5 months, they really worked tirelessly and able to show that the talent is within them. They were suppressed, they were stymied, but today they have shown that they are able to withstand any pressure, locally and internationally. And with this, I'm sure we'll be able to take Sri Lanka to a new direction. And I call upon every one of you to please help us. Don't look at it that is an individual. This is a Sri Lanka's budget, and together we can make that difference. I thank you very much for giving this opportunity.